नमो बुद्धाय 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 साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु 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 පංචශීලී සමාදන් වෙන්න කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා
වේවාදම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මෙහි පැමිණ සිටින මේ පින්වත් සියලු දෙනාටමත් රට ලෝකවාසී සියලු දෙනාටමත් ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ තමයි වස්සාන කාලේ. මේ කාලේ ගොඩාක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ චාරිකා වඩින එක නවත්වලා තමන් කැමති ආරාමයක අසපුවක රුක් සෙවණක විහාරයක වස් සමාදන් වෙලා වීරිය කරන කාලේ. ඒ කාලේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ වස් අවසන් වෙනකොට ගොඩාක් භික්ෂුන් වහන්සේලාට සසරින් එතරට යන්න පුළුවන් වුණා. තවත් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ධර්මයේ ඉහළට දියුණු කරගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා ධ්‍යාන මාර්ගඵල උපදව ගත්තා. ඒකට හේතුනේ දැඩි වීරියක් ගන්න වාසනාවක් තිබුණා. හැබැයි පින්වත්නි එකලත් හිටියා වීරිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇහෙද්දිත් අප්‍රමාදීව කටයුතු කරපු පැවිදි අය වගේම ගිහි ශ්‍රාවකයොත් සෑහෙන්න හිටියා. පැවිදි වෙලා හිටියත් තමන් තුළ තියෙන ගුණධර්මයේ රැකගෙනවත් ඉන්න බැරි වුණ පිරිස ඒ කාලෙත් හිටියා. ක්ෂණය අහිමි කරගත්ත බොහෝ අය එකලත් හිටියා. මේ කාලෙත් ඉන්නවා. පැවිදි වගේම ගිහි පිරිස අතරෙත් එකල ලාභේ ලබාගත්තු පිරිසත් හිටියා. විශාල පිරිසක් සතර පාය දායාද කරගත් අය හිටියා. අදත් ගොඩාක් ඒ වගේ සතර පාය දායාද කරගන්න බලාගෙන ඉන්නවා සුළු පිරිසක් සුගතියට යන්න මහන්සි වෙනවා. එතකොට ඔබ දන්නවා අපට මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට ඇවිල්ලා අපට මේ රටේ හිටිය මිනිස්සුන්ට ඉස්සරලම කරේ අකුසලයට බය ඇති කළා. කුසලයට පිනට කැමැත්ත ඇති කළා. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඒ දහම් කොටස් ඒ විදිහටම ශ්‍රාවකයන්ට කියලා දුන්නා. ඔබ අහලා තියෙනවා දෙවිවරු ගැන විස්තර විමානවත්තු, ප්‍රේතයෝ ගැන විස්තර ප්‍රේත වස්තු. ඒව අහද්දි මිනිස්සු කල්පනා කළා එහෙනම් අපි මේ විදිහට ඉන්න හොඳ නෑ, වීරිය කරන්න ඕනේ. පින්දහම් කරන්න කලබල වෙන්න ඕනේ, හදිසි වෙන්න ඕනේ. අකුසලයේ අතහරින්න ප්‍රමාද වෙන්න හොඳ නෑ. ඉක්මනටම අකුසලයේ අතහරින්න ඕනේ කියලා කලබල වෙලා තමන්ගේ ජීවිතේ පින් රැස් කරගන්න කැප කරා.
තමන්ට ලැබුණ ජීවිතේ පවා අතහැරලා පින් රැස් වෙන විදිහට ජීවිතේ ගත කරන්නට අදහස් කරගත්තා. නුවණ තියන අය සුළු පිරිසක් ඒ විදිහට ජීවිතේ බේරගත්තා. හැබැයි ගොඩාක් අයට වැරදුනා. දැන් ඔබට අද අහන්න ලැබෙන්නේ අපිට මනුස්ස ජීවිතේ වැරදුනාට පස්සේ අපට උරුම වන තැන. ඒ වගේම අතීතයේ බුදුරජාණන් වහන්සේ සිරිපාතියලා මේ මිහිතලේ ඇවිදගෙන යනදී එකල හිටපු මිනිස්සුන්ටත් වගක් නැතුව ඉඳලා වැරදුන කතාවක්. මේක පෙරේතෙක් ගැන කතාවක්. එතකොට පින්වත්නි ඔබ දන්නවා මේ ලෝකේ සත්වයෝ උපදින තැන් ගණනාවක් තියෙනවානේ. අපිට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඕපපාතික විදිහට මිනිස්සු මැරිලා නිරේට යනවා. ඒ වගේම පෙරේතයන් අතරට යනවා. ඒ වගේම දෙවියන් බඹුන් අතරටත් ඕපපාතිකව යනවා. ඒ වගේ මිනිස්සු මැරිලා කර්මානුරූපව තිරිසන් සත්තු අතර ගිහිල්ලා උපදිනවා. මිනිස්සු මැරිලා කර්මානුරූපව මනුස්ස ලෝකෙටත් එනවා. ඒකාන්තයෙන්ම ඔබ අප මැරිලා ඔය තැනකින් එකකට යනවමයි. ඒකේ සැකයක් නැහැ. එතකොට බලන්න මේ මනුස්සයාට වෙච්චි දේ අහලා අපි සංවේගය ඇති කරගන්න ඕන. අපේ ජීවිතේ අපි අප්‍රමාදී බව ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේ කාලා බීලා රස්සාව කරලා ඉන්න එක විතරක් නෙමෙයි අපේ ජීවිතේ කළ යුතු දේ. ඒක මේ ජීවත් වෙන්න තියෙන එකක් විතරයි. හැබැයි අපිට සසරේ ගොඩාක් දුර යන්න අකමැත්තෙන් උනත් සිද්ධ වෙලා තියෙනවා. මොකද නිදහස් වෙන්න අපේ හිතේ බලවත් කැමැත්තක් මේ වෙනකොටත් පහළ වෙලා නැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් මොකද කරන්න වෙන්නේ? අප අකමැත්තෙන් උනත් ධර්මතාවයට මූණ දෙන්න වෙනවා. අකමැති වුණත් නිරේට යන්න වෙනවා. අකමැති වුණත් තිරිසනෙක් වෙන්න බෑ කිව්වට එහෙම ගැලවෙන්නට බෑ. පෙරේතෙක් වෙන්න බෑ කියලා බෑ. ඔබ දන්නවා දැන් අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙරේත ලෝක විස්තර කියලා දුන්නනේ. ඒකේ තියෙනවා හරි ලස්සනයි പ്രേත කොට්ටාස එකක් කියනවා. තියෙනවා නිජ්ජාම තන්නික කියලා പ്രേත කොට්ටාසයක් තියෙනවා. ඒකේ പ്രേතයන් හැම වෙලෙම ගිනි අරගත්තු ගමන් මුළු ඇඟම ගිනි ගන්නවා කියන ඒ പ്രേතයන්ගේ. പ്രേත කොට්ටාසේ ඒ പ്രേතයන්ට තියෙන වෙන මොකුත් නෙමෙයි ගිනි ගන්න එක. දැන් ඔබට මතකද අර මොගලන් මහරහතන් වහන්සේ දකින්නනේ එක പ്രേතෙක් කියන්නේ പ്രേත භික්ෂුවක්. සිවුරු පොරවාගත්තු වේසෙන් හැදිච්ච പ്രേතෙක්. ඒ කියන්නේ මොකක්ද? බුද්ධ කාලේ හිටපු භික්ෂුවක්. මුළු ඇඟම ගිනි ගන්නවා කියනවා. සිවුරු ගිනි ගන්නවා කියන ඔක්කොම. සිවුරු ගිනි ගන්නවා කියන කෑ ගහනවා කෑමර දෙනවා කියනවා. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය බුද්ධ කාලේ හිටපු සිල්වත් වේසයෙන් හිටපු පාපී භික්ෂුවක් කියනවා. එතකොට බලන්න එහෙනම් අපි පිටට එකක් පෙන්නුවට අපේ ජීවිතේ අභ්‍යන්තරයේ අපේ තියෙන ස්වභාවය තමයි සසර ගමනේ යනකොට අපිට බලපාන දේ. අපි කියන දේත් නෙමෙයි. අපි කියන දේ බලපාන. හැබැයි අපි කරන දේ කියන අයත් නෙමෙයිනේ. නේ? කියන දේ කරන අයත් නෙමෙයි නම්
අපි ඍජු නැත්තම් අපේ ජීවිතේ සුචරිතවත් භවයේ පිහිටලා නැත්තම් අපි මොන විදිහට ලෝකෙට පෙන්වුනත් අපිට මේ අනතුර තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා කුප්පිපාසා කියලා പ്രേත කොට්ටාසයක් තියෙනවා. කාණ්ඩයක්. එතනත් ගිහිල්ලා සමහර പ്രേතයෝ උපදිනවා. ඒ പ്രേතයන්ට කියනවා මේ සෙම සොටු ටිකක්වත් නෑ කියනවා. වතුරත් නෑ කියනවා. කණ්ඩ බොණ්ඩ නෑ. සෙම සොටු ටිකක්වත් හොයාගන්න නෑ කියනවා ඒ പ്രേත කොට්ටාසයට. දැන් පළවෙනි කොටසම කොහමද? ගිනි ගන්නවා. ඊළඟට තුන්වෙනි එක කියනවා පංසු පිසාචිකා කියනවා. ඒ කියන්නේ ওই කාල ගොඩවල් එතකොට ඔය මේ කනත්තේ ඔය මලමිනී ඇදලා ගිහිල්ලා දැම්මට පස්සේ ඒ වගේ ඕජාව ඒ මලසරි සිරුරු වල ඒ තියෙන ජරාව අනුභව කරලා ඉන්න පෙරේත කොට්ටාසයක් ඉන්නවා. ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා. ඒ අයට කියනවා පංසු පිසාචිකා කියලා. තව ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා. ඒ තමයි පරදත්තූප ජීවි. ඔබ ඒක නම් අහලා තියෙනවනේ. ඔබ දැන් දානි දෙන්න යනකොට ඔබට ස්වාමීන් වහන්සේලා කියනකොට ඒ ප්‍රේත කොට්ටාසය ගැන අහන්න ලැබෙනවා. මොකද අන්න අනුමෝදන් කරන පිණින් යැපෙන ප්‍රේත කොට්ටාසය. එහෙනම් මේ ප්‍රේත කොට්ටාසයට යන්නත් යම්කිසි පිනක් තියෙන්න ඕනේ. නේද? පිනක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. එතකොට බලන්න එක දවසක් ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක වෙලෙන්දම් පිරිසක් වෙලඳාම යනවා. වෙලඳාම යද්දි මේ වෙලෙන්දන්ට මග රාත්‍රී කාලේ ගවයෝ ලේහලා දාලා ගැල් නවත්තලා ඉන්නකොට කණ්ඩ බොණ්ඩ නැතුව බොහෝම පිපාසයෙන් බොහෝ කාලයක් වෙච්චි තල් කඳක් වගේ විශාල ප්‍රේතෙක් ඇදගෙන වැටුණ කලන්තේ දාලා. දැන් මේ දකින්ට ලැබෙනවා මේ වෙළඳ කණ්ඩායමට මේ අద్භූත ජීවිතේ. එතකොට මේ මිනිස්සු අර ක්ලාන්ත වෙලා ඉන්න අර අద్භූත සත්වයාගෙන් මේ මිනිස්සු අහනවා ඔබ කවුද ඔය? ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. ඔබ හරීම විරූපී. ඒ වගේම ඔබ හරීම කෙට්ටුයි. බලන්න ප්‍රේතයන් දැකපු විදිහ. ඔබ හරීම කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලයට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක් තියෙන තැනැත්ත මෙතන ඉන්න මේ ඔබ කවුද? එතකොට බලන්න මේ සත්වයා කියනවා මේ වැටුණ ප්‍රේතයා කියනවා අහම් බදන්ති පේතෝම්හි දුග්ගතෝ යමලෝකිකෝ. මොකද කියන්නේ? අනේ පින්වත්නි මම මේ දුකේ වැටිච්ච යමලෝකේ උපන් පෙරේතෙක් කියනවා. දැන් අපේ ලෝකේ ඉන්නේ දැනට ගොඩාක් අය මේ මෙලෝ පරලෝ විශ්වාස නැහැනේ, මිත්‍යා දෘෂ්ටිනේ. පෙරේත ලෝක විශ්වාස කරන්නේ නැහැ, නිරේ විශ්වාස කරන්නේ මිත්‍යා දෘෂ්ටි. එතකොට බලන්න මේ දැන් සත්‍ය සිදුවීම් ඒ කාලේ මිනිස්සුන්ට මේ ඇස් දෙකට දකින්න ලැබුණා මේ ප්‍රේතයි. ඒ ප්‍රේතයා කියන අනේ පින්වත්නි මම යම ලෝකේ උපන් පෙරේතෙක්. පාප කම්මං කරිත්වාන පේත ලෝක මිතෝ ගතෝ. අනේ පින්වත්නි මම අතින් පව් කිරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. එතකොට ප්‍රේතයාට මොකද්ද පේන්නේ එහෙනම්? තමන් ආපු කලින් ජීවිතයේ විස්තරේ
එහෙම්මම පේනවා. අදත් පෙරේත ලෝකෙට යන්න ඉන්න ලෑස්ති වෙලා ඉන්න අයට ගිහිල්ලා බලන්න ඔබට පෙනෙයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බණ අහන කාලේ බණ කියන කාලේ බණ ඇහෙන කාලේ අපිත් මේ මනුස්ස ලෝකේ හිටියා නේද කියලා මහා දුකකට විස්සෝපයට පත්වෙන්න වෙනවා. ඒක ඒකාන්තයි. මොකද අද දවස ඔබට එදාට දකින්ට ලැබෙනවා. එදාට ප්‍රමාද වැඩි. ඉගෙන ගන්න ළමයෙක් වුණත් ඒ ලෙවල් ඕ ලෙවල් වෙනකම් පිස්සු නටනට ඉඳලා විභාග ඔක්කොම ඉවර වෙලා වයසට ගියාම ඒ ගැන හිතුවා කියලා ආයෙම කරන්න පුළුවන්ද? ඉවරයි. පසුතැවි අනේ මට ඉගෙන ගන්න කාලේ මං ඉගෙන ගත්තා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැනේ කියලා මේ ලෝකෙම කල්පනා කර කර තාම ඉන්නවනේ නේද? වයසට යන අයියෝ මං ඉගෙන ගත්තා නම් රස්සාවක් කරලා ඉන්නවනේ. ප්‍රේත ලෝකෙ ගියත් මෙලොව හොඳට දකින්න පුළුවන්. අර මිනිස්සු ටික අහනවා කින්නු කායේන වාචාය මනසා දුක්ඛටං කතං. ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොකක් කරලා දොතෙන්ට ගියේ? මොනා කරන්න ගිහිල්ලාද ওই විදිහට ජීවිතේ වැරදුනේ? කිස්ස කම්ම විපාකේන පේත ලෝක මිතෝ ගතෝ. මොන කර්මයක විපාකයක්ද ඔබට ওই විදිහට පෙරේතෙක් වෙන්න හේතු උනේ? මොකක්ද කර්ම විපාකය? මෙයා කියන බලන්න හරීම ශෝකෙන් මෙයා දුකෙන් මෙයා කියනවා නගරං අත්ති දසන්නානං ඒරක් කච්චන්ති විස්සුතං. අනේ පින්නත්නි දසන්න රටවැසියන්ගේ ඒරකච්ච කියලා ප්‍රසිද්ධ නගරයක් තිබ්බා. මං කලින් ජීවිතේ ඔය නගරේ හිටිය සිටුවරයෙක්. මෙයා කවුද? නගරේ හිටිය සිටුවරයෙක්. එහෙනම් අපි තනතුරු තානාන්තර මුල් කරගෙන මාන්නෙන් ඉන්න තේරුමක් නැහැ. පෙරේතයොත් වෙනවා නිරේටත් යනවා. ඒ නිසා මෙලව තනතුරු තානාන්තර පරලෝ ගතියට හේතුකාරක වෙන්නේ නැති බව මතක තියාගන්න. ඉහළ ඉඳලා පහළට එනකම්. කියනවා මම නගර හිටිය සිටුවරයෙක්. කියනවා මාව කවුරුත් දැනගෙන හිටියේ ධනපාල සිටුවරයා කියලා. අද වගේ ඉතින් මේ මිනිස්සු ඉන්නේ අර උඩින් ඒ වගේ ඒ කාලෙත් ධනපාල සිටුවරයත් එහෙම ඉන්න ඇතිනේ. හොඳ ආශ්‍රය බැඳපු සරසපු හොඳ රනින් සරසපු ලස්සන කරත්තයක නැගලා උජාරුවට යන්න ඇති පාරේ නේ. අහිංසක මිනිස්සුන්ට සත්තම දාන්න ඇති. ඇයි ඉතින් ලොක්කෙක් නේද? සත්තම දාලා තලලා පෙළලා ඉන්න ඇති. කියනවා අනේ ස්වාමීනි මම සිටුවරයෙක්. ධනපාල කියන්නේ මට. ඊට පස්සේ මෙයා කියනවා අසීති සකට වාහා නං හිරඤ්ඤස්ස අහෝසිමේ. පින්වත්නි මට අමුරත්තරන් විතරක් කරත්ත 80ක් තිබුණා කියනවා. දැන් අද ලෝකේ මිනිස්සුෙකුට එහෙම තියනවද? දැන් අද ලෝකෙම ගත්තත් නේ අද ඒ තරම් ධනවත් කෙනෙක් කොහෙන්ද වෑගෙන කරත්තරන් විතරක් කරත් 80ක් තිබුණා කියනවා පුරවලා. රත්තරන් රිදී තව සෑහෙන තරම් වෛරොඩි මැණික් මුතු ආදිය හොඳට තිබුණා කියනවා ඒ කාලේ මට. දැන් මේ මිනිස්සු ඔක්කොම අතහැරලා එහෙනම් ඒවම හොය හොය ඉන්නේ පරලෝ අරයි යනවා කියලා හිතාගෙනයි. හැබැයි තේරුම් ගන්න මෙයා එක මැණිකක්වත් අරයි යන්න පුළුවන් වෙලා නැහැ.
එක රත්තරන් මුද්දක් පන්න ගන්න බැරි වුණා. මේ තිබ්බ රත්තරන් කන්දෙන් මේ එක පවුමක් පෙරේත ලෝකෙට පන්න ගන්න බැරි වුණා. එහෙනම් තේරුම් ගන්න ඒ කිසිම දෙයක් මෙලොවින් අපිට පරලොවට අරගෙන යන්න බෑ. අරගෙන යන්න බෑ. එතකොට මේ කියනවා මේ ධනපාල සිටුතුමා දැන් ප්‍රේතෙක්නේ කියනවා ඉතින් මම වගේ මහ ධනයක් තිබුණ මට පුදුමේ කියන්නේ දානි ටිකක් දෙන්න කැමැත්තක් ඇති වුණේ නෑනේ. අන්න දැන් පසුතැවෙනවා. මෙච්චර තිබිලත් මට දන් ඇන්දක් පූජා කරගන්න ඕනේ කියලා මට හිතුනේ නෑනේ. මේ බුදු කෙනෙක් ඉන්න මේ ජීවමානව දකින්ට ලැබුණ යුගයේ. ඒ විතරක් නෙමෙයි කියනවා මේ මනුස්සයා කියනවා මං කෑම කනකොට දොරවල් ජනෙල් ඔක්කොම හොඳට වහලද කියලා බලලා දොරවල් වහලා තමයි කියනවා ගේ ඇතුළට ගිහිල්ලා කෑම ටික කන්නේ. පුදුම මසුරෙක්නේ නේද? එතකොට බලන්න අර කැවුම් කාපු සිටුතුමා වගේ තමයිනේ. සිටුතුමා කොච්චර උත්සාහයක් අරගෙන කැවුම් කන්න කියලා ගියාද නේ? මේ බුදුරජාණන් වහන්සේ හිටපු හින්දා ඉතින් පිහිට වෙලා කොහොම හරි බේරුණානේ. දැන් මේ සිටුතුමා කියනවා මං දොරවල් වහගෙන ජනෙල් වහගෙන තමයි කෑම ටික ගන්නෙ. කොච්චර තව කෙනෙකුට දෙන්න අකමැතිද කියනවා යාචකයින්ට නම් මං දකින්ට ලැබෙන්න එපා කියන අදහසමයි හැම වෙලේම හිතේ තිබ්බේ කියනවා. ඉල්ලගන්න මිනිස්සෙක් දකින්නකොට දොර වහගන්න. අදත් නැද්ද එහෙම? ඈ? ඉල්ලගන්න මිනිස්සෙක් නෙමෙයි ඥාතියෙක් කරදරයක් වෙලා ගෙදරට එනකොට මොකද කරන්නේ? මිනිස්සු ඈ? චූටි කොල්ලා වේවනවා අම්මා ගෙදර නෑ තාත්තා ගෙදර නෑ. එහෙම එවන්නේ නැද්ද? තාඹ දොයිතුවක් කාටවත් දෙන්න කැමති නෑ. ඒ වගේම මෙයාට තිබුණ තව ලොකුම බරපතල දෙයක් මෙයා කියනවා අස්සද්ධෝ මට තිබ්බේ නෑ මොකක්ද? ශ්‍රද්ධාව. අන්න දැන් තමයි පෙරේතයාට තේරිලා තියෙන්නේ ශ්‍රද්ධාව තිබුණ නැති නිසා වැරදුනා කියලා. නේ? ශ්‍රද්ධාව ඇති වෙලා තිබුණේ නෑ. අස්සද්ධෝ. පින්වත්නි තියෙනවා දැන් මේ പ്രേත ලෝකේ ගොඩාක් උපදින්නට මේ සතර පායට යන්න හේතු වෙන්නේ මොනවාද? අකුසල්. අකුසල්. දැන් බැලුවොත් මේ ඔය සත්තු මරණ එක, ලෝභකම දැන් මේ പ്രേතයන්ගේ විස්තරවල ඔක්කොම තියෙන්නේ සත්තු මරලා. දැන් අර එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට ඉඳලා පහලට බහිනකොට പ്രേතෙක් දකිනවා. හිනාවක් පහළ වෙනවා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ ඇහුවට පස්සේ කියනවා දැන් අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම අහන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම අහනවා ඔබ වහන්සේ හිනා පහළ කරේ මොකද? කියනවා භාග්‍යතුන් වහන්සේ මම දැක්කා අමුතු പ്രേතයෙක් කොළු ගෙඩි 60000ක් එකපාර ඔලුවට වදිනවා කියනවා. චප්ප වෙලා යනවා කියනවා කෑමරු දෙනවා කියනවා. මමත් දැක්කා කියනවා. මම කිව්වෙත් නෑ කියනවා. සාක්ෂියට තව කෙනෙක් හම්බ වෙනකන්. දැන් මුගලන් මහරහතන් වහන්සේත් දැක්කනේ. දැන් මම කියන්නම් කිව්වා ඔය പ്രേතයා ගැන. කුළු ගෙඩි 60000ක් වදිනවා කිව්වා. ඔය සවැත් නුවර හිටපු ඌර මරපු මිනිස්සෙක් කියනවා. දැන් අවුරුදු 1000 ගාණක් දිනපතා 60000 ගාණි කුළු ගෙඩිය කොහොමද වදිනකොට? නේ අපිට ඉන්ජෙක්ෂන් කට්ට ගන්නකොට හරි අමාරුයි. කුළු ගෙඩියෙන් එකක් වදිනකොට කොහොමද? නේද? චප්ප වෙලා යනවා. කර්මානුරූපව විපාක විඳිනකන් ඒ ලෝකවල අතුරුදහන් වෙන්නේවත් චුත වෙන්නේවත් නැහැ.
කර්මය ගෙවලා ඉවරනකම්. ඉතින් මේ ප්‍රේතයා කියනවා මං හරීම මච්චරී මසුරුයි. තව කෙනෙකුට තඹයක් දෙන්නේ. හරිම මසුරුයි කෑදරයි කියනවා. ඊළඟට කියනවා පරිභාසකෝ අන්න ඒකත් මහා බරපතල එකක්. ගොඩාක් ප්‍රේත වස්තු වල තියෙන ගොඩාක් දේවල් වල තියෙන ආර්යයන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරනවා. පරිභාස කරනවා. සත්පුරුෂයන්ට ගරහනවා. ගොඩාක් අය ප්‍රේත ලෝකෙ ගිහිල්ලා මෙලොව විස්තරී කියද්දී යාලට වැරදුන තැන් ඒවා. වැරදුන තැන්. දැන් අද මිනිස්සු කොච්චර බුදුරජාණන් වහන්සේට ගරහනවද සිවුරු දාගත්තු අය වුණත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරහනවද ඒ ශ්‍රාවක උත්තමයන් වහන්සේලාට මිහිඳු මහරහතන් වහන්සේට පවා කොච්චර වචනෙන් නින්දාපාස කරලා පව් කරගන්නවද. ඉතින් මෙයාතිනුත් වෙලා තියෙනවා මොකක්ද අනුන්ට අපහාස කරනවා. මෙයා කරලා තියෙන මිනිස්සුන්ටත් අපහාස කරනවා. දැන් එහෙමනේ ගොඩාක් තියෙනවනේ කිසිම ගුණයක් නැති මාන්නෙන් ඉදිමිච්ච ටිකත් සල්ලි භාගේ තියෙන මිනිස්සු ඉන්නවා. පොඩි මිනිස්සෙක් දැක්කාමනේ නේද? නින්දා අපහාස කරනවා. අනේ මූ මොකාද? එහෙම කියනවානේ. නින්දා අපහාස කරනවා. ගරහනවා. දැන් සමහර පව්කාරයෝ කියලා එහෙම කියනවනේ නේ. ඇයි Tamanට ලැබුණේ පිනක් නිසා කියලා දන්නේ නැහැ. පිනක් නිසා සැප දුක ලැබුණා කියලා දන්නේ නැහැ. කියනවා ඒ වගේම මෙයා මේ ප්‍රේතයා කියනවා දදන්තානං කරොන්තානං වාරයිසං බහුජ්ජනං දන් දෙන උදවියට පින් කරන උදවියට මං කරුණු කියලා බොහෝ දෙනෙක් දන් දෙන එක බොහෝ දෙනෙකුගේ දන් දීම නැවැත්තුවා කියනවා. එහෙම නැද්ද මේ අද කාලෙත් දානයක් දෙන්න ගියාම මිනිස්සු කොච්චර මාන බලන් ඉන්නවද මුන්දගේ දානෙට වැඩේ දෙන්න නේ කොච්චර නින්දාපාස කරන මුන්ට තියනවා වැඩිවට දෙනවා ටිකක් දුන්නාම මදිද මෙන්න මෙයා එහෙම කරලා තියෙනවා. ධනපාල සිටු දන් දෙන අයගේ දානේ වළක්වලා තියෙනවා. පින් කරන්න යනකොට ඔය සිල් ගන්න යන ඔය යන්න ඕනේ නැහැ සිල් ගන්න. ඉතින් මෙහි සිල් ගත්තාම මොකද වෙන්නේ? ඔන්න පින් කරන්න යන්නේක වළක්වනවා. වන්දනාව යනවා. ඔන්න සෑය වන්දනා කරන්න යනවා. ඔය මොකට සෑය වැඳ වැඳ ඉන්නවද? මේ ධර්මයේ හැසිරෙනා නම් ඉවරනේ. මොකට පින් කරනවද? මොකට සෑය බෝධිය වඳිනවද? එහෙම ගරහපු විශාල පිරිසකගේ කතා මේ ප්‍රේත වස්තු වල තියෙන්නේ. මෙයාටත් මෙයාතිනුත් ඒ බරපතල විදිහට ඒදී සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙයා ගොඩාක් අය දානෙන් වළක්වලා, පිනෙන් වළක්වලා, Taman දන් දීලත් නැහැ. තව කෙනෙක් දෙන්න යොමු කරලත් නැහැ. මෙයාගේ දෘෂ්ටියක් තිබිලා තියෙනවා මොකක්ද? විපාකෝ නත්ති දානස්ස දානයේ කිසි විපාකයක් නැහැ. දානයේ කිසි විපාකයක් නැහැ. දැන් අර ඉන්දියාවේ හිටියේ දෘෂ්ටි අරගෙන හිටියේ ගංගානම් ගඟේ ආරම්භක කෙළවරේ ඉඳලා මුහුදට යනකම් නේ යම් තාක් වැලි කැට තියෙනවද? ඒ වගේ කොච්චර දානෙ දීගෙන ගියත් ඒ දානෙන් ලැබෙන විශේෂ විපාකයක් නැහැ. මිනිස්සු කොච්චර බෙලි කපාගෙන ගියත් මිනිස්සුන්ගේ ලැබෙන දුක් විපාකයක් නැහැ. කන්දකට නැගලා නූල් බෝලයක් බිමටත් ඇහැරියාම නූල් බෝලේ දිග යම් තාක් දුර යනවද? ගිහිල්ලා අවසන් වෙනවා වගේ. ආත්ම භාව මෙච්චරක් ගිහිල්ලා 84000ක් ගිහිල්ලා
මේක අවසන් වෙලා ඔටෝම මේකෙන් නිදහස් වෙනවා. අන්න මිත්‍යා දෘෂ්ටිය. මෙයා කියනවා දානේ විපාක මම පිළිගත්තේ නැහැ. මෙයා කියනවා සංඤ මස්ස කුතෝ පලං. සිල් රැකලා සංවර වෙලා ඇති වැඩේ මොකද්ද? ඔය සිල් රැකලා කාටද හරි ගියේ. දැන් අදත් කියන්නේ නැද්ද? අර බලපල්ලා අරුන්ට හරියන විදිය. ඔච්චර පව් කර කර සත්තු මර අර ඔන්න දැන් ඊයේත් වාහනයක් ගෙනාවා කියනවා. අන්න අර ගියකුත් හදනවා. අන්න පොල්වත්තකුත් අරගෙන. එහෙම කියන්නේ නැද්ද? ඔබට දකින්නත් නැද්ද එහෙම? දකින්නත් තියෙනවා. එතකොට බලන්න එතකොට සිල් රැකලා සංවර වෙලා ඇති ඵලෙ මොකක්ද? සිල් රැකලා වැඩක් නැහැ කියලා මිනිස්සුත් හිතේ දෘෂ්ටියේ පිහිටුවගෙන හිටියා. පින් කරලා වැඩක් නැහැ, සිල් රැකලා වැඩක් නැහැ, විපාක නැහැ කියලා. ඒ වගේම මේ ප්‍රේතයා කියනවා අනේ පින්වත්නි පැම්පොකුණු ලිං වගේම පොදු යහපතට වගා කරපු උයන් වතු තිබුණා. පොදුවේ හදපු දේවල් තිබුණා. මෙයා කියනවා පපායෝච විනාශේසින් මෙයා කියනවා පාපී සිතින් යුතුව මං ඒව වනසලා දැම්ම. ඇයි මෙයා බලවත් කෙනෙක්නේ, සල්ලි තියෙනවා. රජුරු හොඳට අඳුරනවා, ළඟින් මැසුරු කරන එක්කෙනා. නේ? ඇයි හොඳට සල්ලි තියෙනවනේ. එතකොට රජවරු මැති ඇමතිවරු අඳුනනවා. එතකොට ඒ බලපුරුවන් කාරකම් දාලා සෙල්ලම් දාලා මොකද කළේ? මිනිස්සුන්ගේ යහපතට පොදුවේ තිබිච්ච ලිං වහලා දැම්මා. වැව් තියෙනවා නම් වැව් පොකුණු වහලා දැම්මා. නේ? දැන් අදත් එහෙම වෙනවනේ නේ. බලවත් කෙනාට මොකක් හරි හොටෙල් එකක් හදන්න ඉඩමක් ඕන නම් කුඹුර හරි පුරවලා අරගෙන හෝටලේ හදනවා. වැවක් හරි තියෙන්නේ වැව වහලා දාලා බිල්ඩින් එක හදනවා. පොදු යහපතට තියෙන දේවල් පැම්පොකුණු උයන් වතු මෙව්වා මම කියනවා පාපී සිතින් වනසලා දැම්මා කියනවා. ඒ වගේම තමයි මම මිනිස්සුන්ට යන්න තිබ්බ පාරවල් ඒ දඬු වෙනසුවා කියනවා. මිනිස්සුන්ට යන්න තිබ්බ ඒ දඬු පාලම් වෙනසුවා කියනවා. මේ කලත් අද මිනිස්සු එහෙම කරනවා. මේ කලත් කරනවා. දැන් මේ ලංකාවේ පවා එක්තරා අසපුවක ස්වාමීන් වහන්සේලා කුටිවලට යන්න තිබ්බේ පාර. ඒ අල්ලපු ගෙදර අල්ලපු වත්තේ මිනිස්සු මොකද කරේ? පුදුම වෛරයි. දවසක් උදේ බලනකොට ඒ පාර වැට ගහලා වහලා. දැන් ආවාසේ ඉඳලා කුටිවලට එන්න වෙන කිසිම පාරක් නැහැ. වෙන කිසිම තැනක් නැහැ ඉඩ කඩක්. අනිත් හැම තැනම මහා ගල්, ලොකු වලවල්, කැලේ හැම තැනම. අන්න මිනිස්සයා පාර වැහුවා. ඊට පස්සේ දවස් ගාණක් කොට වෙලා වෙනම පාලමක් අර ගල් මේවක් උඩින් හදලා වෙනම පාලමක් හදලා පාරක් හදාගෙන තමයි කුටිවලට ගියේ. අදත් එහෙම මිනිස්සු ඉන්නවා. දුෂ්ට සිතින් මිනිසුන්ට එහෙම නැද්ද? ගංවල යන්න තියෙනවා නම් පාර මෙන්න යනකොට මෙන්න වහලා අතු දාලා නේ? අන්න දුෂ්ට සිතින් කරන විපාක මෙතන ගිහිල්ලා විඳවන්න වෙනවා. ඊට පස්සේ මේ ප්‍රේතයා කියනවා අකත කල්යාණෝ කත පාපෝ මම පින් කරගත්තේ නෑ පව්මයි කළේ.
දැන් කියනවා කිය වෙනවා දැන්. ජීවත් වෙලා ඉන්න කාලේ දැන් මිනිස්සු පව් කරනවා. හැබැයි කියනවාද මම මෙහෙම කෙනෙක් කියලා? මිනිස්සු පව් කරන මිනිස්සු කියාගෙන යනවාද මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක්? එහෙම කියන් යන්නේ නැහැ නේ. අනේ මම හරි මම සුද්ධවන්තයි. එහෙම තමයි මිනිස්සු කියාගෙන යන්නේ. මේ ප්‍රේතෙක් වුණාට පස්සේ යස අගේට මේ කියන්නේ නේ. වෙච්ච දේ සමහර විට ධනපාල සිටුවරයා වෙලා ඉන්න කාලේ කොහොම මොකුත් කිව්වේ නෑනේ නේ. අන්න වැරදිච්ච තැන දැන් පේනවා. හැබැයි ප්‍රමාදයි. ආයෙ මට ආයෙ දැන් තේරුණා කියලා මම ගිහිල්ලා මේක මේ විදිහට ඉන්නම් කියලා එන්න පුළුවන්ද? බෑ. දැන් ප්‍රමාදයි. කියනවා මම පවුමයි රැස් කරගත්තේ මනුස්ස ලෝකෙන් චුත වුණා කියනවා. උප්පන්නෝ පෙත්ති විසයන් කුප්පිපාසා සමප්පිතෝ. අන්න මොන ප්‍රේතෙක් වෙලාද ඉපදිලා තියෙන්නේ? මම ප්‍රේත ලෝකේ උපන්නා බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ කියනවා. සෙම ටිකක් හොයාගන්න නෑ, හොටු ටිකක් හොයාගන්න නෑ, ලේසරව ටිකක් හොයාගන්න නෑ කියනවා මේ ප්‍රේතයාට. කියනවා පුදුම දුකක් මම විඳිනවා කියනවා. පංච පන්නාස වස්සානි මම දැන් මැරිලා නැවත පෙරේතෙක් වෙලා මං ඉපදිලා අවුරුදු 55යි. දැන් අවුරුදු කීයද? 55ක්. 55ක් වෙනවා. කණ්ඩ ටිකක් සෙමසොටු ටිකක් හොයාගන්න නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් මේ ජීවිතේ ෆ්‍රයිඩ් රයිස් කාලා පව් කර කර ඉන්න පුළුවන්. මැරිලා ගිහිල්ලා පෙරේත ලෝකෙ කීය දවසට සෙම ටිකක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි මේ ගත කරන ජීවිතේ ගැන අපි නැවත වරක් හැරිලා බලන්න ඕනේ ප්‍රමාද වෙන්නේ නැතුව. ප්‍රමාද වුණොත් මේ ධනපාල සිටුවරයා බලන විදිහට තමයි හැරිලා බලන්න වෙන්නේ. බලලා අඬන්න තමයි වෙන්නේ. කවුරුත් නැහැ උදව්වට. ඥාති ඉන්න ඇතිනේ. ඒ කාලේ හිටපු මැති ඇමතුරු ඉන්න ඇති. රජවරු ඉන්න ඇති. ඇයි සල්ලි භාගෙ තියෙන කෙනෙක්. හැබැයි කිසි කෙනෙක් නැහැ අද. කියනවා යම් දන්නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය. ඒකමයි විනාශය කියනවා ප්‍රේතයා කියනවා. ඇයි තමන්ට විනාශය ගෙනාපු විදිහ මනාකොට දන්න නිසා කියනවා. දන් නොදීමක් ඇද්ද ඒකමයි විනාශය. ඔය කාරණේ හොඳට පෙරේතයෝ දන්නවා. මිනිස්සුන්ට වඩා කවුද දන්නේ ඒක හොඳටම? පෙරේතයෝ දන්නවා. දන් නොදීමමයි විනාශය කියලා පෙරේතයෝ දන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දානය ගැන දීම ගැන මම තරම් දන්නවනම් යම් කෙනෙක් කණ්ඩගත්තු බත් පිඩෙන් එක පිඩක් තව කෙනෙකුට නොදී කන්නේ නැහැ. ඒ තරම් ඒක ජීවිතයට උපකාරයි. ඉතින් මේ ප්‍රේතයා කියනවා ඉස්සර හොඳට දේපල වස්තුව තියෙද්දි දීමෙන් වැළකීලා හිටිය මන් දුන්නේ නැහැ. දම්පැන් පූජා කරගන්න ඕන කරන දේවල් මල් ළඟ තියෙද්දි Tamanට පිහිටක් සලසා ගත්තේ නැහැ. දැන් මම පසුතැවි තැවි ඉන්නවා පව්වල විපාක ලැබිලා තියෙනවා. තව මාස 4යි මට තියෙන්නේ ඊට පස්සේ මං මෙයාට ඉස්සරහත් පේනවා. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ පිටිපස්ස පේන්නෙත් නැහැ ඉස්සරහ පේන්නෙත් නැහැ. නේ? ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ නැහැ සමහරුන්ට. නේ? ඇහුවොත් ඉන්න තැන දන්නෙත් නැහැ. නේද? ආව තැන කොහොමද දන්නෙත් නැහැ, යන තැන දන්නෙත් නැහැ. ඉන්නේ මනුස්ස ලෝකේ. සමහර දන්නේ නැහැ ඉන්නේ කොහෙද කියලා. මේක තමයි සතර පාය කියනවා. එහෙම කියන මිනිස්සු නැද්ද? මේ නිරයත් මේ තියෙන්නේ කියනවා. පෙරේත ලෝකෙත් මෙහෙ කියනවා. එතකොට
ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඉතින් මේ ප්‍රේතයා කියනවා තව මාස 4යි මට තියෙන්නේ. ඊට පස්සේ මම පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව මාස 4කින් පස්සේ මං මෙහෙන් චුත වෙලා භයානක වූ කටුක වූ ගෝර වූ නිරේට යනවා. කොහොම දුකක් ඇද්ද? දේවදූත සූත්‍රයේ භාගතුන් වහන්සේ නිරේ යම් විදිහටද විස්තර කරන්නේ. මෙයාට නිරේ විස්තරයේ විදිහටම පේනවා. පින්වත්නි මේ නිරයේ කොන් 4ක් තියෙනවා. දොරවල් 4ක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලා තියෙන්නේ. වටේටම තියෙන යකඩ පවුරක් වහලා තියෙන යකඩ පියනකින් කියනවා. අවීචි මහා නරකේ ඇවිලෙන ගිනි දැල් හරීම සැරයි කියනවා. එතකොට ප්‍රේතයාට ඒ සියල්ල දැනෙනවා. ඒ යකඩ භූමියේ හැම තිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනි දැල් පැතිරිලා තියෙනවා. ඔබ අහලා තියෙනවා දේවදූත සූත්‍රයේ මේ විස්තරයමනේ. කියනවා එහෙ ගිහිල්ලා මට ගොඩාක් කල් දුක් විඳින්න තියෙනවා කියනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකෙන් ඉන්නේ. ගොඩාක් ශෝකෙන් ඉන්නේ කියලා ප්‍රේතයා කියනවා. මෙයා කියනවා තංවෝ වදාමි බද්දංවෝ කියන පින්වත්නි දැන් මෙතන ඉන්න ඔබට මම හැම දිනාටම මම කියන්නේ ප්‍රේතයා කියනවා මම කියන්නේ ඔබට යහපතක් වේවා. හොර රහසෙවත් එලිපිටවත් පව් කියන જાතිය නම් කරන්ට එපා කියනවා. තමන් අත්විඳින දේ දැක දැක කියනවා පින්වත්නි එලිපිටවත් රහසේවත් පව් කියන જાතිය කරන්න එපා. මේ ප්‍රේතයා කියනවා සචේතම් පාපකං කම්මං කරිස්සත කරෝතවා යම් හේකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් අනාගතේ පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඔබටත් මේ කහන ඔබටත් දැනුත් පව් කරනවා නම් අනාගතෙත් ඔබ පව් කරනවා නම් දැන් කරන පව් අතහරින්න නැත්නම් ඔබටත් මොකක්ද තියෙන්නේ? ගැලවෙන්න නම් වෙන්නේ නැහැ. මේ ප්‍රේතයා කියනවා අහසට නැගලා ගියත් විපාක වලින් ගැලවෙන්න බෑ. දැන් අර ගාතාවක් තියෙන අන්තලික්කේ න සමුජ්ජ මද්දී අහසේ හිටියත් මොහොත මැද හිටියත් න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ හිටියත් කොහේ හිටියත් පව් කරපු කෙනාට විපාකයෙන් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ප්‍රේතයා කියනවා මේ කතාවම කොහේ හිටියත් බේරෙන්න බෑ කියනවා. ආඟහරු ලෝකෙට ගිහිල්ලා හිටියත් විපාකේ ගානට එනවා එතෙන්ට. ඇයි හිවණැල්ලනේ නේ? කර්ම විපාකේ. දායාදේනේ ඥාතිය කරගෙන ඉන්නේ. කියනවා මත්තේ යා හෝත පෙත්තේ යා අම්මට හොඳට සලකණ්ඩ. එහෙනම් ධනපාල සිටුවරයා අම්මට හොඳට සලකලා තියනවා වගේ පේනවා නේ. ඇයි ප්‍රේතෙක් වෙලා දැන් වැරදුන විදිය පේනවා. ඒ නිසා කියනවා අනේ ඔයාලා අම්මට හොඳට සලකණ්ඩ. කියනවා තාත්තට හොඳට සලකණ්ඩ. දැන් ගොඩක් ඔය මිනිස්සුන්ට යමක්කමක් හම්බුනහම ගොඩක් අයට අම්මා තාත්තා අමතක වෙනවනේ. ගොඩක් බලන්න අනාථ නිවාසවල හොඳට සල්ලි තියෙන මිනිස්සුන්ගේ අම්මා තාත්තලා ඉන්නවා ගොඩක්. අමතක වෙනවා. කියනවා කුලදෙටුවන්ට තමන්ගේ දරුවන්ට තමන්ගේ ඥාතීන්ට හොඳට සලකන්ට කියනවා. සාමඤ්ඤා හෝත බ්‍රහ්මඤ්ඤා ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට හොඳට සලකන්ට කියනවා. මෙයා කියනවා ඒවන් සග්ගං ගමිස්ස තාති ඒ සියලු දෙනා සුගතියට යනවා. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ඔබේ ජීවිතේ මේ දේවල් ජීවිතයට පුරුදු කරගන්න තවමත් ඔබ ප්‍රමාදී නම් ඔබට සෑහෙන අනතුරක් ජීවිතේට බලාපොරොත්තු වෙන්න වෙනවා.
ඒක නිසා අදාදම ඔබේ ජීවිතයේ පවෙන් අතහැරලා සිල්වත් වෙලා ශ්‍රද්ධාවන්ත වෙලා ඔබේ ජීවිතයේ දන් දෙන පින් රැස් කරන ජීවිතයක් බවට පත් කරගන්න. එහෙම නැත්තම් ඔබේ කතාවත් මේ කතාවත් අතර වෙනසක් නැති බව මතක තියාගන්න. ඒක නිසා මේ උතුම් දහම් කාරණා ශ්‍රවණය කරන ඔබ හොඳට මතක තියාගන්න මේ වස්සාන සමයේ භික්ෂුන් වහන්සේලා වීරිය කරන කාලේ වගේම ගිහි උපාසක උපාසිකාවන් විදිහට ඔබත් අකුසලයේ අතහරින්න වීරිය කරන්න. කුසලයේ වඩන්න වීරිය කරන්න. කෑම බීමම ජීවිතය කියලා හිතන එක අතහරින්න මෙලෝ පරලොව නෑ කියලා හිතන දෘෂ්ටි අතහැරලා තමන්ගේ ජීවිතේ පින් රැස් කරගෙන සුගතිය යන්න හිත පිහිටවගත්තු ජීවිතයක් ඇති කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මය හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ දෙවුලපිටිය හුණුමුල්ල මෙස්සිසිල මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවත් උපාසක උපාසිකාවන් විසින් තමයි සිදු කරන්නේ. ඉතින් මේ පින්නතුන් රැස් කළ මේ ධර්ම දානමය පින අපි සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් උපාසක උපාසිකා සියලු දෙනාට දෙවිවරුන්ගේ ආරක්ෂා රැකවරණ සලසත්වා. දෙවිවරුන්ට ධර්මාබෝධ පිණිස මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මාබෝධ පිණිසම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මෙයගිය මිනුවන්ගොඩ විසූ කරුණාරත්න හෙට්ටිආරච්චි පියාණන්ට ආරේ ලීලාවතී රූපසිංහ මෑණියන්ට සහ මහගල් කඩවල MD පුංචි මැණිකා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලුම පින්නතුන් නමින් මියගිය සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලෝ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සසර දුකින් නිදහස් වේවා. සාදු සාදු සාදු. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පසිඳු ධනංජන පුතාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පුතා සිදු කරන ඒ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න කිසිම කරදරයක් බාධාවක් සිදු නොවේවා. සුවසේ ඒ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන පින් රැස් කරගන්න ජීවිතයක් ඇති කරගන්න ඒ පුතාටත් වාසනාව ලැබේවා. සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින RA සිරිසේන පියාණන්ට රණසිංහ පියාණන්ට සුසිලා මෑණියන්ට සුමනශීලී පතිරණ මෑණියන්ට චේතිකා ගංගානී මෑණියන් සහ ඇයට ලැබෙන්නට සිටින කුසේ සිටිනේ දරුවාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළේ සෑම සියලු දෙනාටමත් ඒ මෑණියන්ට ඒ දරුවාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. සුවසේ මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ හැමතෙම වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ට ඒ දිවුලපිටිය හුණුමුල්ල මෙස්සිසිල මහමෙවුනාව භාවනාසපුට සම්බන්ධ සදහැවත් උපාසක උපාසිකා පිරිසට ඒ වගේම නන් අයුරින් සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා අසපු වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක සියලුම දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
ශ්‍රද්ධහා මාසික ධර්මදාන සාමාජික සියලෝම පින්නතුන්ට මේ පින් අනුමෝදන්විත්වා. ඔබ හැමටත් අප සීලු දෙනාටමත් මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.